නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අදත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් මේ වෙසක් සමයේ ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද 301 වෙනි වැඩසටහන සඳහායි අපි ඔබ සම්මුඛවන්නේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. අදත් පින්වන්ත හැම දිනම අපි කැඳව ගන්නවා මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනාසපුවේ විරාජමාන වන බුදු පසේ බුදු අරහන්තක මහා විහාර මන්දිරයේ අසිරිමත් සත්බුදු විහාර මන්දිරය වෙත මේ සදහම් සාකච්ඡාව පිණිස පින්වන්ත හැම දිනම කැඳව ගන්නවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් සිහිපත් කොටගෙන වන්දනමාන කරමු. ඒ වගේම මේ මහමෙවුනාව අමාවතුර මහමෙවුනා භාවනාසපුව මාළඹේ අවසරයි ගරු අනුශාසක දුරන්දර අපගේ පින්වත් නම සඳහන් කරන්න අවසර මොරටුවේ කල්යාණ ස්වාමින්ද්‍රයන් වහන්සේ වරප්‍රධාන ගරුතර මහා සංඝරත්නයත් අපි හැමදෙනාම වන්දනමාන කරගනිමු. ඉතින් මේ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් 301 වෙනි වැඩසටහනේ සදැහැති දායකත්වයේ පිළිබඳව ලලිත් ජයවීර සහ රම්‍යා කුමාරි ජයවීර යන දෙපළගේ මැයි මාස 18 වෙනි දිනට යෙදෙන 24 වන විවාහ සංවත්සරයට සෙත් පැතීමේ ආරමුණ ඇතිව ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික ඇමරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටන් අයිලන්ඩ් මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ ලලිත් ජයවීර සහ රම්‍යා කුමාරි ජයවීර යන පින්වත් උපාසක පින්වතුන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මේ අසිරිමත් සත්බුදු රජාණන් වහන්සේලා විරාජමාන වෙන ඒ අසිරිමත් විහාර මණ්ඩපයේ සිට උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න අපි අවසරය සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව අදත් ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට 300 වෙනි වැඩසටහන අවසන් කළා. වැඩසටහන් 300ක්. එහෙයි. අසිරිමත් ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් වන සම්මා සම්බුදු කෙනෙක්ගේ ඒ උදාර විශ්මිත අවබෝධය පිළිබඳ අපි නිරන්තරයෙන් කතා කරමින් ඒ බුදුරජාණන් වහන්සේලාගේ සම්බුදු ගුණ ගැන ඉස්මතු කරවමින් ඔබේ හිතේ ප්‍රසාදයක් ඇති කරවන්න අපි අප්‍රමාණ වෙහෙසක් මේ වැඩසටහන් 300 පුරාවට අපි ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ නැති ඇත්තටම මේ වගේ දුෂ්කර කාල පරිච්ඡේදයක වුණත් එහෙමයි. ඒ වගේ සමහරට මාසික වගේ පුරා උපයල ගන්න පඩියක් වෙන්න පුළුවන් සමහර විට. එහෙමයි ස්වාමීනි. එක පාට කෙනෙකුට ධර්ම දානයක් වෙනුවෙන් කැප කරන්න යම් සාමාන්‍ය හැම කෙනාටම බෑනේ කරන්නනේ. එහෙයි ස්වාමීනි. අනිවාර්යෙන් එයාගේ හිත තුළ කුමක්ද උපදින්න ඕන. යම් ශ්‍රද්ධාලාභයක් ඉපදී තිබිය යුතුමයි. ශ්‍රද්ධාලාභී ඔබ සියලු දෙනාගේ සිත් සතන් තුළ
ශ්‍රද්ධාලාභී ඉපදුණු බවේ සංකේතයක් තමයි මේ වැඩසටහන් 300ක සම්පූර්ණ වීම. එහෙම නේද? එහෙමයි නැත්නම් ස්වාමීනි. ඒ වගේ ධන පරිත්‍යාගයක් කරගන්න බෑනේ. මොකද ශ්‍රද්ධාව උපදිනකොට රජවරු රජකම් අතහැරලා තියෙනවා. ස්වාමීනි ශ්‍රද්ධාවක ආශ්චර්යය. ශ්‍රද්ධාවක ආශ්චර්යය. එහෙමයි. සිටුවරු සිටුකම් අතහැරලා පැවිදිලා තියෙනවා. නේද? එහෙමයි. මිනිමරාගෙන ගිය අඟුලිමාල පවා ශ්‍රද්ධාලාභී උපදිනකොට කඩුව පැත්තකට විසිකලා. සිහිවිකල් වෙලා එන පටාචාරාව ශ්‍රද්ධාව උපදිනකොට සිහිය ඉපදුනා. රූපෙට මුලා වෙලා රජමැදුරට වෙලා හිටපු කේමාව සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන්න ආපු උත්තමාවිය රූපෙට මුලා වෙලා ගෙදර රැඳෙද්දි රජමැදුර රැඳෙද්දි ශ්‍රද්ධාව උපදිනකොට රජකම් අතහැරියා. එහෙමයි. එහෙම නේද? එහෙයි. ශ්‍රද්ධාවක අසිරිය. ඉතින් මේ වගේ යුගයක ඉතින් බලද්දී මේ වගේ අත්හැරීමක් පවා කරන්න කොතරම් ශ්‍රද්ධාවක් එය කෙනාගේ හිතේ ජනිත වෙන්න ඕනද කුමක් ඇසීමෙන්ද? පිරිසිදු බුද්ධ වචනම ශ්‍රවණය කරලා ඇතිවෙච්ච ශ්‍රද්ධාව. එහෙමයි. ඒතර මේ ශ්‍රද්ධාව මා කෙරෙහි ඇතිවෙච්ච එකක් නෙමෙයි. සර්වඥයන් වහන්සේ ගැන ඇතිවෙච්ච එකක්. අපි බුද්ධ භාෂිතයම ඉස්මතු කළේ. බුද්ධ භාෂිතයම ඉස්මතු කරද්දී ඔහුට ධනයක් අතහරින්න පුළුවන් වුණා නම් ඒ අත්හරින්න යාගේ සිතවල ඉපදිච්ච කාරණේ තමයි ශ්‍රද්ධාව. එහෙමයි. ස්වාමීනි මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කරන ආකාරයෙන් මේ සදහවතුන් මේ සිදු කරන පින්කම අපි මොනතරමින් සතුටු වී අනුමෝදන් වෙන්න වටිනවද? මක් නිසාදයක් අපි මේ ගරුතර මහා සංඝරත්නයේ පාමුල දහම් සාකච්ඡා සිදු කරනවා. එතකොට දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත සදහවතුන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා හිත පහදවා ගන්නවා ස්වාමී. බිකනේ එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදව ගන්නවා ධර්මී ශ්‍රී නාමයට මුදල් අතහරිනවා. එහෙමයි. නැද්ද? එහෙයි ස්වාමීනි. ධර්මී ශ්‍රී නාමයට. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඉපද්දල දුන්නේ කුමකින්? ධර්මයෙන්නේ. එතකොට සම්බුදු සිතක අස්තරියේම 300ක් තර මා කළ සියලු වැඩසටහන් 580ක් සම්පූර්ණ වුණා. එහෙමයි. එහෙමයි මට ස්වාමීනි. ඒක කියන්න අමතක වුණා 580ක්. ඒතර 580 දෙනෙක් හිතවල ශ්‍රද්ධාව ඉපදුණු බව අපිට පැහැදිලි. ස්වාමීනි අතිශයින් දුෂ්කර කාලවකවානුවක්. මේ දුෂ්කර කාලයකනේ. එහෙයි. තව ඉතින් ශ්‍රද්ධාව ඉපදිච්ච අය ඇති. සමහර අයට ඉතින් කරගන්න දෙයක් නැහැ. සමහර අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් අපිට මෙහෙම කියලාත් තියෙනවා. අනේ මට මේ අහද්දී හරි ආසයි ධර්ම දායනකට උපකාර කරගන්න. අනේ හිම වත්කමක් නැහෙනේ. එහෙමයි. මං කො ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දුක් වෙන්න එපා. සතුටින් අනුමෝදන් වෙන්න. අනේ මට මෙහෙම බණක් අහන්න ලැබුණානේ. ස්වාමීනි ගොඩක් සදහවතුන් අපිටත් අහන්න සමහර අවස්ථාවල යෙදුණු කරුණ මේ දහම් සාකච්ඡාවේ තුනුරුවන් උදෙසා හිත පහදවාගෙන අනේ මේ උපකාර සදපු මේ ධර්ම දාන පින්නතුන්ටත් පුණ්‍යානුමෝදනා වේවා කියලා ඒ පින්කමත් අනුමෝදන් වන අවස්ථාව. ඕ මම ඒ අයට කියන්නේත් ඒකට ඕගොල්ලෝ හොඳම කරන්න ඕන දේ තමයි Tamante මේ හැකියාව නැත්තම් හැකියාව තිබුණත් නැති වුණත් කළ යුතු දෙයක් තමයි බොහෝ අය කරන එක තමයි ධර්ම දේශනාව අහලා එතනින්ම ඕෆ් කරලා යනවා. එහෙම නෙවෙයි. අනිවාර්යෙන් පුණ්‍යානුමෝදනාවට සම්බන්ධ වෙන්න ඕන. එහෙමයි. ඒක තමයි කෙලෙහි ගුණය. අතරින් ශ්‍රද්ධාව උපද්ද ගන්න ඕන. ඊළඟ තමයි කෙලෙහි ගුණ ඉස්සරහට ගන්න ඕන. අයියේ ධර්ම දාන දීපු අයට පින් දෙනවා, දෙවියන්ට පින් දෙනවා, අපිට මේ සියල්ලට මඟ පෙන්වු ගුරුවරුන්ට පින් දෙනවා. එහෙම නේද? ඒතර ඒවට සාදුකාර කියන්නේ මොකද අද අපි මෙතන බණ කියන්නේ අර සියලු දෙනාගේම අපි පින් අනුමෝදන් කරන සියලු දෙනාගේ කැපකිරීම වල ප්‍රතිඵලයක්. නැද්ද? එහෙමයි. ඒ ධර්මයේ ඉගැන්වූ ගුරුවරු, කියා දුන් ගුරුවරු, මඟ පෙන්වූ ගුරුවරු, දෙමව්පියෝ, ඒකට මේකට මුදල් වේද පැහැදම් කරපු කට්ටිය, අපට සිව්පසයෙන් මේ දේවල් කරගන්න උපකාර කරපු ඇත්තෝ, ධර්මයේ හැසිරෙන්න උපකාර කරපු අය, කුඩා කල සිට උපකාර කළ සියලු දෙනා, ඒ සියලු දෙනාගේ ඒ කැපකිරීම වල ප්‍රතිඵලයක් නේද අද අපි මෙතන බණ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ආන් ඒ කෙලෙහි ගුණෙත් තේනකොට අපිට කරන්න ඕන එකක්. එහෙයි. ඒ සියලු දෙනාට හදවතින් පින් දෙන්න ඕන. ඒකත් විශාල පින්කමක්. එහෙමයි. ඒක නිසා අර්ථයක් ඇතුව කරන්න පුරුදු වුණොත් තවත් වටිනවා ඒක. දැන් මම මේ වෙලාවේ කෙලෙහි ගුණ සිහි කරලා උදාාර පිනක් රැස් කරන මොහොතයි කියලා පුණ්‍යානුමෝදනාවට සම්බන්ධ වෙලා සාදුකාර දෙදී පින් දෙන්න ඕනේ යාට. එහෙමයි ස්වාමී. ඒක මහා උදාාර දුර්ලභ ගුණයක්. කතඤ්ඤු කත වේදුණු පුද්ගලෝ දුර්ලභ.
කෙලෙහි ගුණ සිහි වෙන කෙනා මේ ලෝකේ දුර්ලභයි කියලා බුදුනෙතටත් පේනව නම් බුදුනෙතින් දකින එවන් දුර්ලභ පුද්ගලයෙක් වෙන්න අපිටත් වාසනාව උදා වුණොත් එහෙමයි. පුණ්‍යානුමෝදනාවෙන් ඇත්තට මේ ගුණේ වැඩෙනවා. හදවතින් කරන්න ඕන කල්පනාවෙන් ඒක. ස්වාමීනි කවර ආශ්‍රියයක්ද නැත්තම් අපේ ස්වාමීන් වහන්සේ අර කලින් මතක් කළා වගේ අපිට පින්කමත් මගේ හැරෙන්න ගොඩක් අය කරනවා. බණ අහනවා පුණ්‍යානුමෝදනා කිට්ටු වෙච්ච ගමන් නැගිටිනවා. එහෙමයි. ඒක හොඳම නැති දෙයක් ඒක. සියලු දෙනාට හදවතින් සතුටින් පින් දෙන්න ඕනේ. ඒක තමයි හොඳ ගුණයක් වැඩෙන තැනක් ඒක. බණ ශ්‍රද්ධාව ප්‍රඥාව දිනු කරනවා වගේ අතන කෙලෙහි ගුණේ සිහි කර කර අර උත්තමයන්ට පින් දෙදී සාදුකාර දෙන්න ඕනේ. එහෙමයි. ඔව් ඒක උත්තම ගුණයක්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් එතකොට අපි අපමාදේන සම්පාදිත වැඩසටහන් මාලාව දහම් කැඩපත ධර්මදේශනා මාලාව 214ක්. ඒතර මේක 300ක් සම්පූර්ණ කළා. ඔක්කොම 580ක්. එහෙමයි. ඉතින් මේ 580ක් වැඩසටහන් පුරාවට සම්බන්ධ වුණු සියලු දෙනාට නිදුක් බව, නිරෝගී බව, සුවපත් භාවය, සසර දුක් දුරු කරන උදාර වාසනා ගුණ මහිමය, සසර පුරා අසත්පුරුෂ ඇසුරින් බැහැර වෙලා දැන් මේ පැය හෝරාවේ මේ කරන්නේ මොකද්ද මේ ධර්ම දාන දෙන පිරිස? අසත්පුරුෂ ඇසුරින් බැහැර කළ සත්පුරුෂ ඇසුරේ පැයේ තියෙනවා. අසත් ධර්මයෙන් බැහැර කළ සත් ධර්මයේ තියෙනවා. අසද්ධාවෙන් බැහැර කළ ශ්‍රද්ධාවේ පිහිටවනවා. එහෙම නේද? දුෂ්ප්‍රඥ භාවයෙන් බැහැර කළ ප්‍රඥාව තුළ පිහිටවනවා. ඒතොර එහි හිමිකරුවෙක් බවට පත් කරනවා සසර පුරා. ශ්‍රද්ධාවෙන් අසද්ධාවෙන් බැහැර කළ ශ්‍රද්ධාවේ පිහිටෙව්වා නම් Taman ශ්‍රද්ධාවේ හිමිකරුවෙක් කරන්නේ මේ පින විසින්. අධර්මයෙන් බැහැර කළ ධර්මයේ පිහිටෙව්වා නම් Taman සංසාරේ යනකොට ධර්මයේ හිමිකරුවෙක් කරවන්නේ මේ පින විසින්. අසත්පුරුෂ ඇසුරෙන් බැහැර කළ සත්පුරුෂ ඇසුරේ පිහිටෙව්වා නම් Taman සංසාරේදී අසත්පුරුෂ ඇසුරෙන් බැහැර කළ සත්පුරුෂ ඇසුරේ පිහිටවන්නේ මේ පින විසින්. ධර්ම දාන එක අසිරිය. එහෙමයි. ඒතර මේ අතහරින අතහැරීම තෙරුවන් විශේෂ කරන අත්හැරීමක්. අග්‍ර අත්හැරීමක්. ඒතර මේ සියල්ලට සසර පුරා ඒ පින්වත් සියලු දෙනාටම අග්‍ර උදාරු ශ්‍රද්ධා සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, ත්‍යාගය, ඒ වගේම කෙලෙහි ගුණ තුල තමන්ගේ උදාර ගුණයන් තුල සිත් පිහිටවන්න හිමිකරුවෙක් වන්නට මේ රැස් කළ උදාර පිණකසේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාට ආශිර්වාද කරන හදවතින්ම මේ සත්බුදුරජාණන් වහන්සේලාගේ භූමියක් බවට පත්වලා තියෙන මේ උදාර භූමියේ ඉඳන් ඔබට ආශිර්වාද කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් පින්වත්නි අපි විශේෂයෙන් කතා කරමින් සිටී ඒ සියල්ල දකින සියල්ල දන්න අරහත් සම්බුදුරජාණන් වහන්සේට දස්සබල ඥානයක් තියෙනවා. කුමද්ද? පූර්ව ජීවිත සිහි කරන්න පුළුවන් උදාර හැකියාවක් තියෙනවා. ඒක බලයක් විදියට පිළිහිටලා තියෙනවා. සංවට්ට කල්ප විවට්ට කල්ප දක්වා සිහි කිරීමේ ඊටත් ඔබට සිහි කිරීමේ හැකියාව තියෙනවා. ඒ සිහි කරද්දී තමන් ලැබපු නම මොකද්ද? ජාතිය මොකද්ද? ගෝත්‍රය මොකද්ද? හැඩරුව කොහොමද? කාපු බීපුවේ පවා ඒ සියල්ලම හරි අසිරි පුදුම අසිරි සියල්ල සිහි කරන්න පුළුවන් උදාර හිතක් අපගේ සර්වඥ රහත් සම්බුදුරජාණන් වහන්සේ තියෙනවා කියලා සාදු කියලා හිත පහන් කරගන්න. එහෙමයි. අපි මේ බුදුරජාණන් වහන්සේ 91 කල්පයකට පෙර පහළ වෙච්ච සම්බුදු විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු විස්තර කතා කළා. එහෙමයි. ඒ වගේම 31 කල්පයකට පෙර පහළ වෙච්ච සිකී වෙස්සබු අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු විස්තර කතා කළා ටිකක්. ඒ වගේ මේ කල්පේ පහළ වෙච්ච කෝණාගමන, කකුසඳ කෝණාගමන කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු විස්තර අර සම්බුදු නෙතින් දැක දැක දේශනා කරද්දී අර සදහෙවත් සංඝයාගේ සිත් සතන් කොතරම්නම් ශ්‍රද්ධාවෙන් පිරී ඉතිරි යන්නේ. එහෙමයි ස්වාමීනි. අනේ අපි ඉදිරියේ වැඩ සිටින සර්වඥයන් වහන්සේ මේ සියල්ල දකින්නව නේද කියලා හිතනකොට ස්වාමීනි මේ මොහොතේ අපිටත් එපරිද්ද වූ මේ සිතක් ඇති කරගන්න දැන් අපේ ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණාඥාව විස්තර කළා. බලාඥාව. එතකොට ස්වාමීනි අනේ මේ සම්බුද්ධත්වයේ මෙහෙමද මෙලෙස වන්නේද කියලා අපිට පැහැදි
සතුට වෙන්න තියෙන ශ්‍රාවකත්වයට එන්න තියෙන අවස්ථාව. අවස්ථාව නේද? එහෙමයි. ඇත්තට මේ පැමිණෙන්නේ ශ්‍රාවකත්වයටනේ. එහෙයි ස්වාමී. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ගැන පහදින හැම මොහොතකම ඔහු ලං වෙන්නේ කොමකටද? ශ්‍රාවකත්වයට. එහෙයි ස්වාමීනි. එනවා මේ සොඳුරු ශ්‍රාවකත්වයට ලං වෙන ක්‍රමය. සොඳුරු ශ්‍රාවකත්වයට ලං වෙන්නේ කොහොමද? ශාස්ත්‍රුන් වහන්සේ ගැන කියවමින් අසමින් මේ හිත පහන් කර ගැනීමෙන්මයි ශ්‍රාවකත්වයට එන්න තියෙන්නේ. එහෙමයි. සිහි කර කරමයි ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරන්න. ගුණ අහා හිත පහදවන්න. කියවමින් හිත පහදවන්න. ඒ ශ්‍රාවකත්වය මනාකොට පිහිටි ශ්‍රාවකත්වයක් බවට පත් වෙනවා. එහෙමයි. සොඳුරු ශ්‍රාවක ගුණ පිහිටන්න පටන් ගන්නවා. සොඳුරු ශ්‍රාවක ගුණ. ඒ නිසා මේ ශ්‍රාවක භවයේ අසිරිය දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ සොඳුරු ශ්‍රාවකයෝ බිහි වුණේ මේ වගේ ශ්‍රද්ධාව ටික ටික දියුණු වෙලා. එහෙමයි ස්වාමීනි. බලන්න සමහර ශ්‍රාවකයෝ ඉන්නේ අර සමයික අර භික්ෂුන් වහන්සේ නමකට මස් ටිකක් දෙන්න පොරොන්දු වෙලා කඩවල වල මස් නැතුව කලවේ තියෙන මස් කපලා ව්‍යංජන හදලා පූජා කරන්නේ. හිතා ගන්න පුළුවන් දී ශ්‍රාවකත්වයේ. එහෙමයි ස්වාමීනි. ඊට බලන්න රට්ටපාල ස්වාමීන් වහන්සේ බණහලා ගෙදර ගිහිල්ලා පැවිදි වෙන්න අවසර දුන්නේ නැති වුණාට පස්සේ දවස් 7ක් निराහාර බිම් වැටිලා ඉන්න තරම් සොඳුරු ශ්‍රාවකත්වයක්. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. එහෙමයි. හිතා ගන්න පුළුවන් දී ශ්‍රාවකත්වයේ. එහෙයි. රජ වෙලා හිටපු බද්දිය කුමාරේ රජකම් දවස් 7න් අතහැරලා දාලා මේ ගහක් යට ඉන්න සොඳුරු ශ්‍රාවකත්වයක්. කල්පනා කරලා බලන්න චුට්ටක්. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබේවා. භාග්‍යවතුන් වහන්සේ ලෝකේ 15 සම්බුද්ධ ශාසනය විරාජමාන වන මේ කාලේ අපේ නොයේකුත් මතිමතාන්තර මුලාවල පැටලෙන්නේ නැතුව සිරිපා පෙවුම පාමුල මේ ශ්‍රාවකත්වයේ මල් යායක් බවට ලෝකයට පත් වෙන්න තියෙන ඉඩකඩ තිබෙද්දීම අපි ප්‍රමාද වෙනවද කියන ඒක නේනම් මේ කැලෑ වැඩි ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. ඒක නම් හිතා ගන්න බෑ ඉතින් නේ. එහෙමයි. මොකද මේ යුගය ගත්තොත් එහෙම මේක කරගන්නත් අසීරුයි. අමාරුයිනේ. එහෙමයි. ඒතරි අමාරු දේ කරගන්න තව වැඩිපුර නැඹුරු වෙන්න එපායි. අමාරුයි කියලා වෙන දේවල් කරලා හරියන්නේ නැහනේ. ඒ නිසා ඔබ මේ සත්බුදු මන්දිරයට ආවා නම් ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කර කර එතන වන්දනා කරන්න. ඊළඟ සිකී බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ සොඳුරු ගුණ සිහි කරලා ආයෙත් මේ නල්ල බිම තියලා වන්දනා කර කර යන්න. ශ්‍රාවක භූමිය ලස්සනට හැදෙනවා. එහෙමයි. අනේ ස්වාමීනි වෙනත් විදිහකිනුත් විමසන්න අවසර ලැබේවා. දැන් නෙළුම් මල් පිපී ගිය විට හිතට කොතරම් සතුටුයිද? මේක මල් වලින් මේ වෙසක් සමයේ අපිට දකින්න ලැබෙනවනේ ස්වාමීනි. ඉතින් හරිය සතුටයි. ඒ වගේ මේ ශ්‍රාවකත්වයේ මල් බවට ලෝකේපත් වුණොත් මේ මොනතරම් ඒකනේ ඒක කරනවා බුදු ගුණේ. එහෙමයි ස්වාමීනි. බුදු ගුණය හිතන්න පුළුවන් නම් සුළු මොහොතකට හරි අන්නේ සොඳුරු මේ මිනිසා බිහි කරනවා. එහෙමයි. සොඳුරු මිනිසා බිහි වෙන මාවත තමයි බුදු ගුණය. එහෙමයි. ඇත්තට බලන්න දැන් මේ අඟුලිමාල කඩුවක් අමෝරාගෙන එනකොට රූපකායෙන් දැක්කේ නෑ. බණ පදේ කියද්දී එහෙමයි. බණ පදේ කියද්දී ධර්මකාය දැකලා බුදුරජාණන් වහන්සේ දැක්කා. දැක්ක නේද? එහෙමයි. සමහර අය රූපකාය දැකලා බුදුරජාණන් වහන්සේ දකිනවා. දැන් බලන්න අපගේ මේ සසරේ පෙරුම් පුරාගෙන එන දුත ගුණයන්ගෙන් අග්‍රේශ්‍ර දැන් පිප්පලී කුමාරයා සර්වඥයන් වහන්සේ ගහමුල වැඩ සිටින දැක්කේ යම්සේද දර්ශන පොත්පතේ ඇස් දෙකට යොමු වුණාද දැකීමෙන්ම හිතුණා කියනවා මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා හිතුණා කියනවා. එහෙමයි. දැකීමෙන්ම. ඒ නිසා ඔබට සිත් පුරා දැක ශ්‍රාවකත්වයේ සොඳුරු හුදකලාවක රැඳෙන්න පුළුවන් සොඳුරු තැනක් මේ සත්බුදු විහාරය. ඒ නිසා මේ අනිත් එක තමයි මේ ත්‍රිමංගල්‍ය උදා වෙන මේ සොඳුරු වෙසක් කාලේ. ඒ නිසා මේ අනිවාර්යෙන් ඔබ පැමිණලා වන්දනා කරමින් මේ සොඳුරු මිනිස් ගුණ උපදවන්න. සොඳුරු මිනිසෙක් බවට පත් වෙන්න. කොහොමද පත් වෙන්න තියෙන්නේ? සොඳුරු බුදු ගුණයෙන්මයි. එහෙමයි. ඉතින් පින්වත්නි අපි එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේගේ ගෝත්‍ර නාමයේ ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ ගෝත්‍ර නාම ගැන ඊළඟට වංශය ගැන
ආයු කාලය ගැන ඒ විස්තර ටික අපි කතා කළා. ඊළඟට හරි ආශ්චර්ය විස්තරයක් තියෙන මහණෙනි. අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතානෝ පළුල් රුක් සෙවණකදී අபிසම්බෝධියට පත් වුණා. ඒකත් දකින්න. ඒතර බලන්න අද ඇසතු බෝධිය තියෙන තැන එදා තිබුණේ පළුල් රුකක්. වජිරාසන භූමිය. එහෙමයි. ඒක බර බුදු සිතින් දකිනකොට කොහොම ආශ්චර්යයක් ඇද්දනේ. හරි ආශ්චර්යයි. මහන්නි අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යවතානෝ හෙළඹ රුක් සෙවණදී අபிසම්බෝධියට පත් වුණා. ඒතර අද ඇසතු බෝධිය තියෙන තැන මීට 31 කල්පයකට පෙර සිකී භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙද්දී එතන තිබුණේ හෙළඹ රුකක්. ඊළඟ දේශනා කරන අරහත් සම්මා සම්බුදු වෙස්සබූ භාග්‍යවතානෝ සල්රුක් සෙවණකදී අபிසම්බෝධියට පත් වුණා. ඒතර අද ඇසතු බෝධිය තියෙන තැන වෙස්සබූ අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එතන තිබුණේ කුමක්ද? සාල වෘක්ෂයක්. එහෙමයි ස්වාමීනි. මහන්නි අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතානෝ මහරි රුක් සෙවණකදී අபிසම්බෝධියට පත් වුණා. අද ඇසතු බෝධින් වහන්සේ වජිරාසන භූමියේ තියෙන තැන එදා තිබුණේ මහරි රුකක්. එහෙමයි. ඒ වගේම දේශනා කරනවා අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතානෝ දිඹුල් රුක් සෙවණකදී අபிසම්බෝධියට පත් වුණා. ඒතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිතට පේනවා පින්වත්නි. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වජිරාසන භූමියේ තිබුණ අසතුරු බෝධිය නෙමෙයි දිඹුල් රුකක්. ස්වාමීනි කවර ආශ්චර්යයක්ද දැන් ශ්‍රාවකයෙකුගේ හිත මේ බෝධීන් වහන්සේලා ගැන මෙහෙම වෙන්වෙන් වශයෙන් අහනකොට මොනතරමින් ශ්‍රද්ධාවෙන් ගෙනියන වජිරාසන භූමියට නේ. එහෙමයි ස්වාමීනි. වජිරාසන භූමියට. එහෙයි. ඊළඟ දේශනා කරනවා මහන්නි අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතානෝ ලෝකේ පහළ වෙනකොට අද ඇසතු බෝධිය තියෙන වජිරාසන භූමියේ තිබුණි පින්වත්නි මහා සුවිසල් නුගබෝධින් වහන්සේ නමක්. ඒතර නුගබෝධින් වහන්සේ පවා අපේ අද මහමෙවුනා බොහෝ වසපොළ වන්දනාවට අද පාත්‍ර කරලා තියෙනවා. එහෙමයි. ඒ කාශ්‍යප අරහත් සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයේ සිහි කරමින් කරන්නේ. මහන්නි මෙකල්ලි අරහත් සම්මා සම්බුදු මම ඇසතු රුක් සෙවණදී අபிසම්බෝධියට පත් වුණා. හරි පුදුම ධර්මතා මේවා නේද? එහෙමයි. පුදුම අසිරිමත්. පුදුම ආශ්චර්යයි. මහන්නි අරහත් සම්මා සම්බුදු තව සොඳුරු විස්තරයක් දේශනා කරනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානේ විපස්සී භාග්‍යතුන් වහන්සේ සම්බුදු බවට පත් වුණාම කණ්ඩ සහ තිස්ස කියලා සොඳුරු අග්‍ර භද්‍ර ප්‍රඥාවෙන් අග්‍රේශ්‍ර 이르දි බලයෙන් අග්‍රේශ්‍ර ශ්‍රාවකයෝ දෙනමක් පහළ වෙලා හිටිය. එහෙමයි ස්වාමීනි. සොඳුරුයි නේද? එහෙමයි. බලන්න මේ අසිරිය බුද්ධ ශාසනයක. අනේ ස්වාමීනි මේ සියලු විස්තර සහිතව අපිට ශ්‍රවණය කරන්න අවස්ථාව එකතකින් අපි භාග්‍යතුන් වහන්සේ සියල්ල දකිනවා. තව පැත්තකින් මොකද වෙන්නේ? හරි සොඳුරු විදියට මේ බුද්ධ ශාසනයක් ලස්සනට මේ මහා මේ හිතා ගන්න බැරි විදිහට හැඩ ගැහෙනවා නේද? එහෙමයි. දැන් බලන්න විපස්සී බුදුරජාණන් වහන්සේට ඛණ්ඩ සහ තිස්ස නමින් ප්‍රඥාවෙන් අග්‍රේශ්වර උත්තමයෙකුයි 이르දි බලයෙන් අග්‍රේශ්වර උත්තමයෙකුයි පහළ වෙනවා. එහෙමයි. ස්වාමීනි මේ මොහොතේත් ඒ විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් අපි දැනගත්ත මේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා පරිවාර කොටගෙන දඹදිව තලයේ වැඩම කළ අන්දම ගැන දඹදිව වුණේ එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ නේද? එහෙමයි. බුදුවරු රහතන් වහන්සේලා මං හිතන්නේ බුද්ධ භූමිය ගත්තොත් පා ස්පර්ශ නොවෙච්ච තැනක් නැතුව ඇති නිකලස් මුනිවරුන්ගේ. එහෙමයි. ඇයි බුදුවරු, පසේ බුදුවරු, රහතන් වහන්සේලා හිතාගන්න බෑ නේද? කවරනම් සුන්දර භූමියක්ද ස්වාමී. කවරනම් සුන්දර භූමියක්ද මේ බුද්ධ භූමිය. එහෙමයි. ඊළඟ දේශනා කරනවා පින්වත් මහණෙනි අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යතුන් වහන්සේ යට අභිභූ සම්භව නමින් සොඳුරු ශ්‍රාවක යුගලක් සිටියා. ඒත් එතකොට ප්‍රඥාවෙන් අග්‍රේශ්වර 이르දි බලයෙන් අග්‍රේශ්වර සොඳුරු ශ්‍රාවකයෝ දෙන්නේ පහළ නොකුමද්ද? අභිභූ සම්භව කියලා. මම හිතන්නේ අභිභූ මහරහතන් වහන්සේ තමයි අර බ්‍රහ්ම ලෝක ඉඳගෙන මේ ලෝක ධාතුන්ට වෙන කතා කරන්න පුළුවන් 이르දියක් පාන්න පුළුවන්. කොහොමද? එහෙමයි. බ්‍රහ්ම ලෝකෙන් සහස්‍රී ලෝක ධාතුන්ට වෙන කතා කරන්න පුළුවන්. එහෙමයි. හිතා ගන්න බෑ ඒක.
මහන් ඊළඟට අරහත් සම්මා සම්බුදු වෙස්සබූ භාග්‍යතුන් වහන්සේ හට සෝන සහ උත්තර නමින් සොඳුරු ශ්‍රාවක යුගලක් සිටියා. හරි පුදුමයි. දැන් අපිට හිතෙනවා දැන් අහද්දි අනේ ඉතින් අපි ඇස් දෙකින් දැක්කේ නෑ නේද කියලා. අනේ ගෞතම අපේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දැක්ක වගේ ඉතින් දකින්නවනේ. එහෙමයි. තමන්ගේ සිතේ තියෙන ඇතිවෙච්ච ඥානෙ එහෙයි ස්වාමීනි. ඒ හැඩරුවේ සියල්ල දකින්නවා. මොනතරම් ආශ්චර්ය සාත්‍රු සම්පත්තියද ස්වාමී. ඊළඟ දේශනා කරන සෝන උත්තර පින්වත් මහන්නි අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යතුන් වහන්සේ විදුර සහ සංජීව නමින් සොඳුරු ශ්‍රාවක යුගලක් හිටියා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ විදිහට. කවුද? විදුරයි සංජීවයි. මට මතකයි මාරත්තජ්ජනී සූත්‍රයේ අර සොඳුරු විස්තරයක් තියෙන්නේ අර නිරෝධ සමාපත්තියට සම්වැදිලා ඉන්නවා. මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. එහෙමයි. එතකොට නිරෝධ සමාපත්තියට සම්වැදුණා. දැන් ආස්වාස ප්‍රස්වාස වැඩ කරන්නේත් නැහෙනි. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු ඇවිල්ලා බැලුවා හිතුවේ දැන් මේ අපවත් වෙලා කියලා මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙම. මිනිස්සු මොකද කරේ? අර දැන් ගහට හේතු වෙලා අර තියෙන දේහ මේ ශරීරයට ශ්‍රී දේහයට මොනවද කරේ? දර කෝටු හේතු කරලා ගොමත් එකතු කරලා ගිනි තියලා ගියා. නිරෝධ සමාපatti ආශ්චර්ය සොඳුරු ආශ්චර්ය බලන්න පුදුමයි. ගින්නට පිච්චෙන්නේ. එහෙමයි. ගින්නට පිච්චෙන්නේ. දවස් 7කට පස්සේ අලු ගසා දාලා අර සොඳුරු ශ්‍රමණයා නැගිටලා යනවා. ආශ්චර්ය බලන්න. එහෙමයි. දැන් ඒකනේ අග්‍ර ශ්‍රාවකයන්ට කියන්නේ අග්‍රයි භද්‍රයි කියලා ශ්‍රී නාමය දෙනවා. ස්වාමීනි දැන් සියල්ල දවාහලු කරන ගින්නෙන් දවාහලු කරන භෞතිකයක් තියෙනවා නම් ඒක ඇත්තනේ. ඒක ඉක්මවා සිටින ආශ්චර්යය. ඇතුලේ සොඳුරු ගුණය ගිනිදැල් නිවනවා. එහෙමයි. ඒක කවරකට නම් කරන්න පුළුවන් දෙයක්ද? සමහරලාට සමහර ගින්දර වතුර ගහලත් නිවන්න බෑ. වැලි ගහලත් නිවන්න බැරි ගින්දර තියෙනවා. එහෙම තියෙන ලෝකේ අනේ රහත් මුනිවරු ඇතුලේ ඇති කරගත්තු සොඳුරු ගුණයකින් පිටගිනිත් නිවනවා. ආශ්චර්ය නේද? ඒකයි ඒ අග්‍ර ශ්‍රාවකයන්ට දෙන නම තමයි අග්‍ර භද්‍ර කියන නම් දෙක පාවිච්චි කරන්නේ. එහෙමයි. අග්‍ර භද්‍ර. එතකොට ගෞතම රහත් සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර භද්‍ර. ඒ කියන්නේ ඒ තරම් අග්‍ර වෙන කෙනෙක් නෑ එතකොට ශ්‍රාවකයෝ අතර. අග්‍ර ශ්‍රාවකයෝ අතර ශ්‍රාවකයෝ අතර අග්‍ර වෙන ශ්‍රාවකයෝනේ. එහෙමයි. අග්‍ර භද්‍ර කියන නම් දෙක දෙනවා. එච්චර එතකොට දේශනාවේ තියෙන මට මතක අනුපද කියන සූත්‍රයේ තියෙන පින්වත් මහණෙනි මගේ හද මඩලින්ම උපන් කෙනා කියලා හරියටම කියනවා කියන තියෙන සාරිපුත්තයන්ටයි කියන. එහෙමයි. සාරිපුත්තයන්ටයි කියනවා. පින්වත් මහණනි මගේ අනුජාත පුත්‍රයා කියලා කාට හරි කියනවා නම් කියන්න තියෙන්නේ කාටද මේ? සාරිපුත්තයන්ටයි කියනවා. එහෙමයි. පින්වත් මහණනි සීලෙන් පාරමී ප්‍රාප්ත කෙනෙක් සිටිනවා නම් ඒ සාරිපුත්තයන් කියනවා. සමාධියෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච උත්තමයෙක් සිටිනවා නම් ඒ සාරිපුත්තයන් කියනවා. ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච ශ්‍රාවකෙක් සිටිනවා නම් ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියන්න පුළුවන් සාරිපුත්තයන්ටයි කියනවා. පින්වත් මහණෙනි විමුක්තියෙන් විමුක්ත ඥාන දර්ශනයෙන් පාරමී ප්‍රාප්ත. පාරමී ප්‍රාප්ත කියන්නේ මොකද්ද? යම් ගුණයක් පුරලා ඒකේ කෙලවරට පැමිණලා කියන අදහසයි. එහෙමයි. පාරමී ප්‍රාප්තයි කියලා කියන්නේ ඒකයි. කොච්චර ගැඹීර වචනයක්ද එතකොට. මේ පාරමී පුරනවා කියලා කියන්නේ ගුණයන්ගෙන් පිරිපිරි යනවා. කොතරම් අසිරිමත්ද එතකොට. එතකොට ඒ වගේ තමයි සොඳුරු අග්‍ර භද්‍ර ශ්‍රාවකයෝ ආන් එහෙමයි. එච්චර ගුණ පුරාගෙන ඉන්නේ. ඒක විස්මිතයි. එහෙමයි. ඒ නිසා ශ්‍රාවකයන් වහන්සේලා නිරන්තරයෙන් මේ සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා ගැන නිරන්තරයෙන් ගුණ කියනවා. පින්වත් මහන්නේ මේ භජනය කරන්න, සේවනය කරන්න. එහෙමයි. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් සාරිපුත්තයන් වහන්සේ හරියට මේ ශ්‍රාවකයෝ මේ බිහි කරන කෙනා වගේ කියනවා. බුද්ධ ශාසනේ උපද්දන කෙනා කියනවා. මොග්ගල්ලාණන් කියලා කියන්නේ ඒ බිහි කළ ශ්‍රාවකයෝ උත්තම තත්ත්වයට පත් කරන උත්තමයා කියලා කියනවා. එච්චර මේ අග්‍ර භද්‍ර ශ්‍රාවකයෝ ගැන. ඒතර බලන්න සියලු බුදුවරුන්ට ඒ වගේ අග්‍ර භද්‍ර ශ්‍රාවකයෝ පහළ වෙන බව
සම්බුදු නෙතින් දකිනවනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ආශ්චර්යයි. එහෙමයි. මේක පුදුම ආශ්චර්යයක් නේද? මේ මහා සොඳුරු ගුණකාද සහිත ආශ්චර්ය මනුෂ්‍ය රත්න පිරිවරාගත්තු අග්‍ර භද්‍ර ගුණයන්ගෙන් පිරුණු සොඳුරු ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙයි. කාටද හැකියාව තියෙන්නේ නේද? පුදුම දෙයක් ඒක. ඊළඟ දේශනා කරන මහන්නී අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යතුන් වහන්සේට බීයෝස උත්තර නමින් සොඳුරු ශ්‍රාවක යුගලක් සිටී. අග්‍රයි භද්‍රයි කියන මහන්නී අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට තිස්ස සහ භාරද්වාජ කියලා සොඳුරු ශ්‍රාවක යුගලක් සිටිති. මහන්නී මෙකල අරහත් වූ සම්මා සම්බුදු මාහට සාරිපුත්ත මොග්ගල්ලාන නමින් සොඳුරු ශ්‍රාවක යුගලක් අග්‍ර ශ්‍රාවක යුගලක් සිටී කියලා. හරි පුදුමයි. එහෙමයි. සම්බුදුන් වෙතට අනේ මේ සියල්ල පේනවා. ආශ්චර්යයි. ආශ්චර්යයි. සම්බුදු සිතක අසරිය බලන්න පින්වත්නි. දැන් මේක මේ සිද්ධි ටික සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා කියලා හිතනක නැහැ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ විපස්සී භාග්‍යතුන් වහන්සේ මේ කාලෙදි පහළ වුණා. ගෝත්‍රය මේකයි, කුලය මේකයි. ඊළඟට මේ වගේ ශ්‍රාවකයෝ හිටියා. ඒ සියල්ල දැක්කා කියලා කිසි තැනක සඳහනක් නැහැ. එහෙමයි. ඒක දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. මහන්නි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක රැස්වීම තුනක් තිබුණේය. මෙන්න මේක සොඳුරු දෙයක් මේක. හරි පුදුමයි. මේක එතකොට හරියට මොකද්ද කියලා හිතා ගන්න අමාරුයි. කියනවා මේ ශ්‍රාවක රැස්වීම තුනක් තිබුණේ. මේක කියන සංඝ සන්නිපාත කියන වචනේ තමයි මට මතකයට පාවිච්චි පාළියේ. එහෙමයි. ශ්‍රාවකෙක් විස්තර කරනවා ශ්‍රාවක භික්ෂුන් 1,68,000ක්. එක ශ්‍රාවක සංඝ සන්නිපාතය 1,68,000ක්. කියන්නේ නිරන්තරයෙන් ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ඉන්න පිරිසක් එතකොට. 1,68,000. එහෙමයි. ඊළඟ ශ්‍රාවක සංඝ සන්නිපාතය ලක්ෂයක්. ඊළඟ ශ්‍රාවක සංඝ සන්නිපාතය 80,000ක්. එතකොට මට හිතුණා මේක මම හිතපු දෙයක් විතරයි. හැබැයි මට දේශනාව කියද්දිස් තුන මේක තමයි වෙන්නේ ඇත්තේ කියලා. ඒ කියන්නේ දීර්ඝ ආයුෂ කාලෙනේ. එහෙමයි. ඒතකොට දීර්ඝ ආයුෂ කාලෙදී ඔන්න විපස්සී බුදුරජාණන් වහන්සේ ගැන මේක විස්තරයක් තියෙනවා. විපස්සී බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහරිද්දි මේක ආරංචි වෙලා 84000ක් ගිහිගේ අතහරිනවා. 84000. එහෙමයි. ඊට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණා කියලා ආරංචි වෙනකොට ඛණ්ඩතිස්ස කියන දෙන්නත් ගිහිගේ අතහැරි කියලා ආරංචි වෙනකොට තව 80000ක් ගිහිගේ අතහැරලා බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. ඒතර 84000 දෙකක් 1,68,000යි. එහෙමයි. අන්න පළවෙනි ශ්‍රාවක සංඝ සන්නිපාතේ කොහොම රහතන් වහන්සේලා බිහි වෙච්ච විදිය. ඊට පස්සේ තමයි එතකොට දෙවන ශ්‍රාවක සංඝ සන්නිපාතේ පහළ වෙලා තියෙන්නේ. ඊටත් පස්සේ තමයි තුන්වෙනි සංඝ සන්නිපාතේ පහළ වෙලා තියෙන්නේ. එහෙමයි. හරි පුදුමයි එතකොට. එතකොට ඒ කියන්නේ දීර්ඝ ආයුෂ කාලෙනේ සමහර විට පළවෙනි මේ ශ්‍රාවක මේ පිරිස 1,60,000 පිරිනොම් පාලති සමහර විට. ඊට පස්සේ දෙවෙනි දීර්ඝ ආයුෂනේ. එහෙමයි. ඊළඟ එතකොට මේ සංඝය මේ පිරිස පහළ වෙනවා. ඒතර ඒ පිරිස තමයි ලක්ෂ්‍ය. එතකොට ඒ පිරිසත් පිරිනොම් පාන කාලයක් ගියාම. ඒතර ඊළඟ පිරිස තමයි කවුද? අන්න 80000. එහෙමයි. ඒක මම හිතපු එකක් විතරයි හැබැයි. එහෙයි ස්වාමීනි. දේශනා ඇසුරෙන් මම හිතපු එකක් ඒක. එහෙමයි. ඊළඟ දේශනා කරනද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට ඒ වගේ ශ්‍රාවක තුනක් නෑ සංඝ සන්නිපාත. එකයි. 1250ක් විතරයි. ඒ මේ දීර්ඝායුෂ නෑනේ. කෙටි ආයුෂ. එහෙමයි ස්වාමීනි. කෙටි ආයුෂ තියෙන කාලේ. මහන්නි අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යතුන් වහන්සේට ප්‍රධාන ශ්‍රාවක රැස්වීම් තුනක් තිබුණා කියන කොමද්ද? ලක්ෂයක එක රැස්වීමක් තිබුණා කියනවා. මේ කියන්නේ 70000 වයස කාලේනේ. 80000ක එක රැස්වීමක් තිබුණා කියනවා. 70000ක එක රැස්වීමක් තිබුණා කියනවා. එහෙමයි. මහන්නි අරහත් සම්මා සම්බුදු වෙස්සබුව භාග්‍යතුන් වහන්සේට ප්‍රධාන ශ්‍රාවක රැස්වීම් තුනක් තිබුණා කියන කොමද්ද? 80000ක එක රැස්වීමක් තිබුණා කියනවා.
70,000ක එක රැස්වීමක් තිබුණා කියනවා. 60,000ක තව රැස්වීමක් තිබුණා කියන පින්වත්නි. මේ සියල්ල අඩුවක් නැතුව අම්මෝ එහෙමයි ස්වාමීනි. දකින්නවා කියන එක පුදුමයි ඉතින් නේද? එහෙමයි. මහන්නි අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් 40,000ක එක රැස්වීමක් තිබුණා කියනවා. ඊළඟට තියෙන මහන්නි අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සියලු දෙනාම. ඒතර මේ සියලුම ශ්‍රාවක සංඝයා ගත්තොත් එimhe ඔක්කොම රහතන් වහන්සේලා. මහන්නි අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා 30,000ක එක රැස්වීමයි තිබිලා තියෙන්නේ. එහෙමයි. එක ප්‍රධාන සමේ රැස්වීම එකයි තිබුණේ කියනවා. මහන්නි අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සියලු දෙනාම මේ මිකීනාශ්‍රවයි කියනවා. මහන්නි අරහත් සම්මා සම්බුදු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් 20,000ක එක රැස්වීමයි කියන තිබුණේ. මහන්නි මිකල අරහත් සම්මා සම්බුදු මාහට භික්ෂූන් 1250ක එක රැස්වීමක් තියෙනවා කියනවා. එහෙමයි. සුළු පිරිසක් ගොඩ පොඩි කාලයයි. ඒත් ඔක්කොම සියල්ල රහතන් වහන්සේලා. ඊළඟට දේශනා කරන හරි ආශ්චර්යයි මහණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයෙක් ඉඳලා තිනෝ උපස්ථායකයන් වහන්සේ නමක්. අග්‍ර උපස්ථායක. එහෙමයි. කවුද? අශෝක කියලා. ඊළඟට කියනවා අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යතුන් වහන්සේට කේමංකර කියලා අග්‍ර උපස්ථායක භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. මහන්නි අරහත් සම්මා සම්බුදු වෙස්සබූ භාග්‍යතුන් වහන්සේට උපසන්ත කියලා අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. මහන්නි අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යතුන් වහන්සේට බුද්ධිජ කියලා අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් හිටියා කියනවා. මහන්නි අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යතුන් වහන්සේට සොත්තිජ කියලා අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් හිටියා කියනවා. මහන්නි අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට සබ්බමිත්ත කියලා අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් හිටියා කියනවා. මහන්නි මිකල අරහත් සම්මා සම්බුදු මාහට ආනන්ද නම් උපස්ථායක භික්ෂුවක් අග්‍ර උපස්ථායක වන්නේය. එහෙමයි. උතර එහෙනම් මේ දේශනා වෙලා තියෙන්නේ ආනන්දයන් වහන්සේ අග්‍ර උපස්ථායක තනතුරට ආවට පස්සේ. තනතුරු පනවා වදාළ ඉන්න අනතුරුව ස්වාමී. ඒ කියන්නේ මේ දේශනාව විවර වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු භාග්‍යතුන් වහන්සේගේ වයස අවුරුදු 50න් 55න් වගේ පස්සේ. එතකොට මට හිතෙන හැටියට. මොකද ඒ වෙනකොට මේ අවුරුදු මේ අග්‍ර උපස්ථායකෙක්පත් වෙන්නේ. එතකන් අග්‍ර උපස්ථායකෙක් කියලා පත් වෙන්නේ නැහැ. වෙනම කෙනෙක් පත් වෙන්නේ නැහැ. එහෙමයි. කාලයක් මේ ගිය ස්වාමීන් වහන්සේ කාලයක් සුනක්කත් මේ ඔය සුනක්කත් කියන ස්වාමීන් වහන්සේ ඔහොම එකිනෙක කෙනා පත් වෙලා හිටිය කාලෙක. එහෙමයි. ඒතර අවුරුදු 50ක් මං හිතන්නේ වයස වුණාට පස්සේ තමයි අග්‍ර උපස්ථායකයන් වහන්සේනම පත් කරගන්නේ. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබේවා. දැන් ලෝකයේ විවිධ විෂයන් ගැන අපි අහනවනේ. ආහාරවල පටන් අඟහරු ලෝකයේ ශිෂ්ටාචාරය ඇති කරන එක දක්වා විවිධ කාරණා අහනවා. ඉතින් ඒවල ඒ ශරීරයේ ප්‍රමාණය ඒ විස්තර ප්‍රමාණයත් අපට තේරෙනවනේ ස්වාමී. නමුත් ස්වාමිනී මේ භාග්‍යවතුන් වහන්සේ හෙළිදරව් කරන මේ සම්බුද්ධ ශාසනයේ උත්තම ශරීරය දැන් ඒ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙපමණ මහරහතන් වහන්සේලා වැඩ සිටියා කියලා මේ අපි අහන මේ අස්සරයි බලන්න. එතකොට ඒ සිතින්ම දැකලා ස්පර්ශ කරන්නේ සත්‍යයක්මනේ. එහෙමයි ස්වාමීනි. සත්‍යයක්මනේ. එහෙමයි. ඒතකොට ඉතින් අපිට මේ සත්‍ය අපිට හිතින් ස්පර්ශ කරන්න හැකියාවක් නැහැ. එහෙමයි. අපිට ඉතින් සාදු කියලා අනේ මෙහෙම බුදු කෙනෙක් හිටියා නෙමෙද? එහෙමයි. මට මේ සත්බුදු මණ්ඩපේ ඇවිල්ලා මුලින්ම ඉතින් වන්දනා කර කර බං ඉහළ ඉඳන් පහළටම පිළිම් වහන්සේගේ බලලා වන්දනා කරේ. එහෙමයි. ඉතින් අර එහෙම බලලා වන්දනා කරද්දි සුළු මොහොතකට හිතට ඡායාවක් එනවා. අනේ විපස්සී බුදුරජාණන් වහන්සේ අනේ ඉතින් මේ වගේවත් ආරෝහ පරිණාහ සුන්දර සොඳුරු කාය විලාසයකින් අනේ යුක්තයි නේද? එහෙමයි. හිතට පොඩ්ඩක් හැංගෙනවා ඉතින්. එහෙයි. ඒ නිසා ඔබත් මේ භාග්‍ය උදා කරගන්න. සුළු මොහොතකට හරි අනේ පිළිම වහන්සේ ඉස්සරහා ඉඳගෙන විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කරලා ගන්න පුළුවන් නම්
එහෙමයි. සිහි කරගෙන සාදු කියලා වඳින්න පුළුවන් නම් සුළු මොහොතකට කොච්චර ලාභයක්ද. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ නමක් ඒ අතීත බුදුවරු ගැන සිහි කරවන්නේ කුමක් පිණිසද? සිත් පහන් කරවන්නනේ. ශ්‍රාවක ජනීය ජනයාගේ සිත් පහන් කරවන්නේ කරන්නේ. එහෙමයි. මොකද මේ පහන් බව දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ ඇති වුණොත් ඒක බොහෝ කලක යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා කියලා බුදු කෙනෙක් කැරෙන්නට වෙන කෙනෙකුට පේන්නේ නැහැ. පේනව නම් හැම ශ්‍රාවකයෙක්ම වුණත් මේ විස්තර කියා ඉන්නවා. නැද්ද? එහෙමයි. දැන් බලන්න අපි මේ බොහෝ දේශනා අධ්‍යයනය කළ බලද්දී ඒ අතීතයේ සිද්ධි ප්‍රවෘත්ති ගැන විස්තර කරන ශ්‍රාවකයන් වහන්සේ නමක් ගැන සඳහනක් නැහැනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේවත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේවත් ආනන්ද කාශ්‍යප මහරහතන් වහන්සේලවත් කවදාවත් අතීත බුදුවරයෙක්ගේ ශ්‍රාවකයෙක්ගේ විස්තර කරපු තැනක් නැහැනේ. එහෙමයි. ඒතර බලන්න සර්වඥයන් වහන්සේ එක පැත්තකින් සමහරට ඒ හැකියා අපි දන්නේ නැහැ කොහොමද කියන්නේ. සර්වඥයන් වහන්සේවා ඔක්කොම සියල්ල දැනගෙන දැකලා ශ්‍රාවකයන්ට කියන්නේ ඇයි? යම් කෙනෙක් හරි සිත් පහන් කරගත්තොත් ඒකේ රැකවරණයක් තියෙන බව බුදුනෙතට පේන නිසා. එහෙමයි. බුදුනෙතට පේනවා. ඒ නිසා පින්වත්නි මේ වගේ දේශනා අපි නැවත නැවත කියව මේ බුද්ධ ශාසනය සිහි කරන්න විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. අනේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ඇවිල්ලා මේ සොඳුරු මන්දිරේ වඳින්න ඕන. එහෙමයි. වැඳලා විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ හොඳට හිතට ගන්න ඕන. අරගෙන හිතන්න ඕන අනේ විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට දඹදිව තලයේ පුරා වඩින්න නැතිනේ. මේ අයුරින් අනේ අග්‍රභද්‍ර ශ්‍රාවකයෝ හිටියා නේද? සිහි කරන්න ඕන. එහෙමයි. සිහි කරන හිතට පිම්පිරෙනවා. හිතට පිම්පිරෙනවා. ඉතින් ඒ ලාභය ඉතින් අත් කරගන්න තම දක්ෂ වෙන්න ඕන ඊට පස්සේ. එහෙමයි. කියන මහණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේ යට බන්දුමා නම් රජු පියා වූයේය. බලන්න දැන් ගෝත්‍ර නාමයේ කුලය වයස අග්‍ර ශ්‍රාවකයෝ ඊළඟට උපස්ථායකයන් වහන්සේ ඊළඟට සම්බුදු බවට පත් උනේ කොතනද? ඊළඟට අම්මා තාත්තා ගැන විස්තර පවා ඔක්කොම කියනවා. එහෙමයි ස්වාමීනි. කියනවා බන්දුමාන රජතුමා පියා වූයේය. බන්දුමතීනන් දේවිය බිහි කළ මව වූවාය. විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ තාත්තගේ නම බන්දුමා රජ කෙනෙක්. අම්මගේ නම බන්දුමති. බන්දුමා රජුගේ බන්දුමතීනන් නගරය ප්‍රධාන රාජධානිය වන්නේය. ඒවත් දකින්න. මහන්නි අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යතුන් වහන්සේට අරුණ නම් රජු පියා වූයේය. පබාවතීනන් දේවිය බිහි කළ මව වූයාය. අරුණ රජුගේ අරුණවතීනන් නගරය රාජධානිය වූයේය. සමහර විට කපිල වස්තුවම වෙන්නේ නැති මේ බුදුවරුන්ගේ රාජධානිය. මධ්‍ය මණ්ඩලයේ ස්වාමී. ඔව්. එහෙමයි. කපිල වස්තු හරි සුන්දර. ඊතර බලන්න හරි ආශ්චර්යයි ඒක නේද? එහෙමයි. මහන්නි අරහත් සම්මා සම්බුදු වෙස්ස බූද. එතකොට දැන් ඒ කාලේ අද කපිල වස්තු ඒ කාලේ නම බන්දුමති. එක කාලෙක. තවත් කාලෙක නම අරුණවති. මහන්නි අරහත් සම්මා සම්බුදු වෙස්ස බූ භාග්‍යතුන් වහන්සේට සුප්පතීතනන් රජු පියා වූයේය. යසවතීනන් දේවිය බිහි කළ මව වූවාය. ඒ කාලේ ප්‍රධාන රාජධානිය නම් මොකද්ද? සුප්පතීත. රජුගේ රාජධානිය අනෝමනන් නගරයේ ප්‍රධාන රාජධානිය වූයේ. ඒතර අද කපිල වස්තු සමහරට එදා අනෝම රාජධානිය. එහෙමයි. බලන්න මේ සියල්ල වෙනස් වෙලා ගියපු හැටි අහෝ. අද මේ ඉඩම් කඩම් වෙනුවෙන් ගහගන්න අයට ලස්සන සුන්දර පණිවිඩයක් නේද? මේ දාලා යන නම් පවා වෙනස් වෙන අහෝ මහ පොළොවක් වෙනුවෙන් මේ ගහගන්නේ නැද්ද? හිතාගන්න බෑ ඒක. එහෙමයි. මහ පොළොවක් වෙනුවෙන් ගොඩනැගිලි වෙනුවෙන් ගහ මරා ගන්න ලෝකෙට හිතන්න දෙයක්. මාන්නි අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යතුන් වහන්සේට අග්ගිදත්ත නම් බ්‍රාහ්මණයා පුයා වූයේය. විශාක නම් බ්‍රාහ්මණය බිහි කළ මව වූවාය. එසමෙහි කේම නමින් රජෙක් සිටියේය. එතකොට මොකද දැන් බ්‍රාහ්මණනේ.
ඒ කාලේ එතකොට ප්‍රධාන රජතුමා වෙන්නේ කේම රජතුමා. හැබැයි ඒ කාලේ වඩා මේ වන්දනීය පූජනීය වෙන්නේ බ්‍රාහ්මණ කට්ටිය එතකොට. කේම රජුගේ කේමවතී නම් නගරයේ රාජධානිය බවට පත් වූවාය. මාන්‍ය අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යතුන් වහන්සේට යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණයා පියා වූයේය. උත්තරා නම් බ්‍රාහ්මණිය බිහි කළ මව වූවාය. මහණේ සමෙහි සෝබ නමින් රජෙක් සිටියේය. එහෙමයි. සෝබ රජුගේ සෝභවතී නම් නගරය ප්‍රධාන රාජධානිය වූයේය. මහණි අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ යට බ්‍රහ්මදත්ත නම් බ්‍රාහ්මණයා පියා වූයේය. ධනවතී නම් බ්‍රාහ්මණය බිහි කළ මව වූවාය. ඒ සමයේ ප්‍රධාන රජතුමා කවුද? රාජධානිය කිකී කියන රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කිකී රජතුමාගෙන් ලස්සන සොඳුරු විස්තරයක් තියෙනවා අපිට හම්බෙවි ගටිකාර සූත්‍රේ. එහෙමයි. ගටිකාර සූත්‍රය කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සත ඥාණයෙන් දැකලා දේශනා කරපු සුන්දර දේශනාවක්. මකාදේව සූත්‍රය කියලා කියන්නේ ඒත් පුබ්බේ නිවාසානුස්සත ඥාණයෙන් දැකලා දේශනා කරපු දේශනාවක්. ඒ වගේ ලස්සන සුන්දර දේශනා ගොඩාක් තියෙනවා. එහෙමයි. ඊළඟට මට මතකයි මහා සුදස්සන සූත්‍රය, මහා ගෝවින්ද සූත්‍රය වගේ සුන්දර විස්තරයක් තියෙනවා. පුබ්බේ නිවාසානුස්සත ඥාණයෙන් ගොඩාක් කියන විස්තර තියෙනවා. ඊළඟ දේශනා කරන මහණි අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ මව පියා එතකොට බ්‍රහ්මදත්ත, මෑණියන් ධනවති, රජතුමා තමයි කිකී රජතුමාගේ බාරාණසී නම් නගරයේ රාජධානිය බවට පත් වූවාය. මහණි මෙකල්ලි අරහත් සම්මා සම්බුදු මාහට සුද්ධෝදන රජු පියා වූයේය. මායා දේවිය බිහි කළ මව වූයාය. කපිලවස්තුන නගරයේ රාජධානිය වන්නේය. ඉතින් හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ මේ සොඳුරු විස්තරය දැක්කා. එහෙමයි. දැකලා අනී ශාස්ත්‍රුන් වහන්සේ මේ සංඝයාට දේශනා කළා, සංඝයාගේ සිත් පහන් කළා, ආලෝකමත් කළා, සොඳුරු කරවලා, පිවිතුරු කළා, නිර්මල කළා, ප්‍රණීත කරවලා. එහෙමයි ස්වාමී. එච්චර ශ්‍රද්ධාවක් තිබුණා සංඝයාට. ඒ වහද්දී. ඊළඟ විස්තරෙන් ඒක හොඳට පේනවා ඒක. ශාස්ත්‍රුන් වහන්සේ හුනස්ෙන් නැගිටලා විහෙරට වැඩියා. ඊළඟට ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩියට පස්සේ ඇතිවෙච්ච කතා බහෙන් තේරෙනවා සංඝයාගේ සිත් හොඳට පහන් වෙලා තියෙනවා කියලා. සංඝයා කතා වෙනවා ආයුෂ්මත්නි තථාගතයන් වහන්සේගේ මහා 이르දිමත් බව සාදු සාදු, මහා ආනුභාව ඇති බව ආශ්චර්යයි, අද්භූතයි කියලා මහා විශ්මයටපත් වෙනවා. එහෙමයි. අන්න ඒකයි දැන් මේ අපි දැන් සමහර මේ දේශනාව අහලා දැනුම අපේ හිතේ රැඳුනා නම් මුලින් අහපු එක්කෙනෙකුට මං උක අහලා තියෙනවා කියලා පැත්තකට වෙනවා. ශ්‍රද්ධාව ඇති වුණා නම් ආයි අහන්න එයාගේ හිතේ ශ්‍රද්ධාව ජනිත වෙනවා. ඒකයි ශ්‍රද්ධාවේ දැනුමේ වෙනස ඕක තමයි. එහෙමයි ස්වාමීනි. දැනුමේ එක් රැස් වුණා නම් ඒකේ ස්වභාවය මොකද්ද? ආයසරයක් ඇහෙනකොට මං උක අහලා තියෙනවා කියලා හිත එයාගේ හිත ගණන් ගන්නෑ ඒක. ශ්‍රද්ධාවේ ස්වභාවය මොකද්ද? අහනකොට ආයෙත් හිත පහන් කරනවා. ආයෙත් අහනකොට ආයෙත් පහන් කරනවා. අද ඒ නිසා ඔය ශ්‍රද්ධාවේ දැනුමේ වෙනස තේරුම් ගන්න. තමන්ට තියෙන ශ්‍රද්ධාව දැනුමද කියලා. ඉතින් පින්වත්නි ඒ නිසා ඒ උදාර සත්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය මනුස්ස ජීවිත ගැන, ඒ සොඳුරු සම්බුද්ධ ශාසනයේ විස්තර ගැන ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ නිසා අපට විවර වුණා. ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ සත්බුදු රජාණන් වහන්සේලා දඹදිව තලේ මහරහතන් වහන්සේ පරිවාර කොටගෙන වැඩම කරවන අන්දම නේක ආකාරයෙන් සිතෙහි අදහස් කර ගනිමින් දහම් කතාව ශ්‍රවණය කරන්න පින්වන්ත ඔබ අප හැමදෙනාම වාසනාවන්ත වුණා. අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ
ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික ඇමරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටන් අයිලන්ඩ් මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ලලිත් ජයවීර සහ රම්‍යා කුමාරි ජයවීර යන උපාසක පින්වතුන් ඒක රාශී වෙලා මේ උදාර පින රැස් කරගන්න. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවියන්ට ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සත්පුරුෂ තීරු දෙව් බඹුන්ට සියලු නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. ඒ වගේම බුදුපසේ බුදු අරහන්ත මහා විහාරයේ අනුශාසක අපගේ පින්වත් මොරටුවේ කල්යාණ පින්වත් ස්වාමීන් වහන්සේට ඒ විහාරයේ වැඩ සිටින මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින මැයි මාස 7 වන දිනට මිය පරලෝක ගොස් මාසයක් සම්පූර්ණ වෙන MSK ගුණවතී පින්බර මෑණියන්ට මැයි මාස 23 වන දිනට මිය පරලෝක ගොස් වසර 7ක් සම්පූර්ණ වන රොසලින් පෙරේරා පින්බර මෑණියන් ඩේවිඩ් ජයවීර පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ ස්ටැටන් අයිලන්ඩ් මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඒ ඇමරිකාවේ නිව්යෝක් නුවර ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික ලලිත් ජයවීර සහ රම්‍යා කුමාරි ජයවීර යන පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ලලිත් ජයවීර සහ රම්‍යා කුමාරි ජයවීරයන් දෙපළගේ මැයි මාස 18 වන දිනට යෙදෙන 24 වෙනි විවාහ සංවත්සරයේ හේතු කරගෙන ඒ පින්වත් දෙපළටත් ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මැයි මාස 6 වෙනි දින උපන්දිනයේද නිලන්ති නැගණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්මීය හැසිරෙන උපකාර කළා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මේ සුන්දර වෙසක් සමයේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ උදාර ශ්‍රී සම්බුද්ධත්වයේ පිළිබඳව හිත පහදවන ධර්මයේ අද දවසෙත් පෙන්වා වදාලා සාකච්ඡා කොට වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ මොහොතේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොබලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද 301 වෙනි සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව පිණිස සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික ඇමරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටන් අයිලන්ඩ් මහමෙවුනා භාවනාසපුරට සම්බන්ධ ලලිත් ජයවීර සහ රම්‍යා කුමාරී ජයවීර යන පින්වත් උපාසක පින්නතුන් අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරගන්නවා. විශේෂයෙන් ලලිත් ජයවීර සහ රම්‍යා කුමාරී ජයවීර යන පින්වන්ත දෙපළගේ මැයි මාස 18 වෙනි දිනට යෙදෙන 24 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන මේ උතුම් ධර්ම දානමය පින්කම මේ පින්වතුන් සිදු කරගන්නවා. ඉතින් මේ හැමදෙනාම අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මා ඔබට කලින් සඳහන් කළ පරිද්දෙන්ම මේ අසිරිමත් සම්බුද්ධ මන්දිරය මහානුභාව සම්පන්නයි. ඉතින් ඒ වගේම ඔබ දන්නවා අප දන්නවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා උතුම් ධර්මය අපට පෙන්වා දෙන විට ගුරු දෙවිඳුන්ට පින් දෙදී ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වත් මහා සංඝරත්නය වන්දනා කරගනිමින් ඉතින් අපි අද දවසෙත් ගුරු දෙවිඳුන් සිහිපත් කොටගෙන වන්දනමාන කරමු. ඒ වගේම මේ මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනාසපුවේ පූජනීය අනුශාසක ධුරන්දර අවසරයි නම සඳහන් කරන්න. මොරටුවේ කල්යාණ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වරප්‍රධාන ගරුතර මහා සංඝරත්නයත් අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. එhmenan නැවත මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ඔබව මුණ ගැහිමේ අපේක්ෂා ඇතිව මේ අසිරිමත් සත්බුදු විහාර මන්දිරයේ තුල සිට අද දවසේ අපි සමුගන්න සූදානම් වනවා. මේ සුන්දර වෙසක් සමයේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා හදවත් දැල්වුණු ශ්‍රාවකත්වයෙන් ජාතියේ සිත පිපේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.